තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ, මෙහෙණින් වහන්සේ, ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 6 වන විද්‍යාව පාඩම. බලය හා චලිතය සම්බන්ධ භෞතික රාශි කියන මාතෘකාව මේ වන විට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. මේ වන විට පරිච්ඡේද ගණනාවක් මේ පාඩමේ සාකච්ඡා කරලා අපි පාඩමේ අවසාන පරිච්ඡේදයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒතර ඔබ වහන්සේලා මේ දරුවෝ මේ පාඩමේ අපි කලින් කරපු පරිච්ඡේද කිහිපය ආපස්සට නිරීක්ෂණය කෙරුවොත් අපි මේ පරිච්ඡේදවලදී බලය හා චලිතය සම්බන්ධ භෞතික රාශි ගණනාවක් ඉතා සවිස්තරාත්මකව විස්තරාත්මකව සාකච්ඡා කෙරුවා. එහිදී අපි දුර විස්ථාපනය මේ දෙක අතර වෙනස කාලයට සාපේක්ෂව දුර සංසන්දනය කරාම අපිට ලැබෙන භෞතික රාශිය වේගය කාලයට සාපේක්ෂව විස්ථාපනය සංසන්දනය කරාම අපිට ලැබෙන භෞතික රාශිය ප්‍රවේගය ඊළඟට මේවායේ තියෙන මේ දෛශික සහ අදිශ ස්වභාව විශාලත්වයක් පමණක් තිබෙන දිශාවක් නොමැති රාශීන් දෛශික අදිශ රාශීන් කිව්වා. විශාලත්වයක් මෙන්ම දිශාවක්ද තිබෙන රාශීන් දෛශික රාශීන් කියලා අපි කිව්වා. එතකොට මේ දෛශික රාශීන් සහ අදිශ රාශීන් වලට උදාහරණ දුර වේගයේ අදිශ රාශි, විස්ථාපනයේ ප්‍රවේගයේ දෛශික රාශි. කාලයට සාපේක්ෂව විස්ථාපනය සාකච්ඡා කරා මේක ප්‍රවේගය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගය. මේ දේවල් අපි කතා කරුවා. ඊළඟට අපි කතා කරුවා ප්‍රවේගයේ ස්වરૂප තුනක්. කාලයත් එක්ක නොවෙනස්ව පවත්වා ගන්නා ප්‍රවේගය, ඒකාකාර ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක කාලාක්ෂයට සමාන්තර වූ සරල රේඛාවක් ලැබෙනවා නම් ඉන් අදහස් වන්නේ ඒකාකාර ප්‍රවේගයයි. කාලයත් එක්ක ක්‍රමයෙන් වැඩිවන ප්‍රවේගයවත් ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ධනතොරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ක්‍රමානුකූලව වැඩිවන සරල රේඛාවක් හට ගන්නවා නම් බෑවුමක් සහිත ක්‍රමානුකූලව වැඩිවන සරල රේඛාවක් තියෙනවා නම් එතන තියෙන ධනතොරණය. ඊළඟ තුන්වෙනි ස්වરૂපය තමයි ප්‍රවේගයේ ක්‍රමයෙන් අඩුවන ප්‍රවේගයවත් ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා මන්දනය හෙවත් ඍණතොරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුමක් සහිත සරල රේඛාව ක්‍රමයෙන් අඩුවන පැත්තට තියෙනවා නම් අපි ඒක කිව්වා මන්දනයක් හෙවත් ඍණතොරණය. ඊළඟ අපි කතා කරා බලයක් කියන්නේ මොකක්ද කියන එක. නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වන වස්තුවක් නිශ්චල කිරීමට හෝ චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය වෙනස් කිරීමට හෝ දිශාව වෙනස් කිරීම සඳහා එසේත් නැත්නම් වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය කරවීමට හෝ වස්තුවක හැඩය වෙනස් කිරීම සඳහා යෙදෙන බාහිර බලපෑම බලයයි. කෙටියෙන් කිව්වොත් ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක්. ඕනම ඇදීමකදී ඕනම තල්ලු කිරීමකදී අපි බලයක් තමයි යොදන්නේ. බලයේ දෛශික රාශිය, බලයේ මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ නිව්ටන්. නිව්ටන් වලින් බලය මනිනවා. ඊළඟට අපි කතා කරා බලය පිළිබඳ බලය සහ චලිතය පිළිබඳ නිව්ටන් නියම. ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කියන ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ගුරුත්වාකර්ෂණ බලය හොයාගෙන ඒ ගුරුත්වාකර්ෂණ බලය ඇසුරෙන් ඔහු ඉදිරිපත් කරා බලය හා චලිතය පිළිබඳ නියම තුනක්. ඒක අපි කියනවා යාන්ත්‍ර විද්‍යාවේ නිව්ටන් නියම. නිව්ටන්ගේ පළවෙනි නියමය වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරයි නම් නිශ්චල වස්තු නිශ්චලවම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක චලිත වේ. වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරයි නම් නිශ්චල වස්තු නිශ්චලවම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක චලිත වේ.
නිව්ටන්ගේ දෙවනි නියමය. වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා කරයි නම් වස්තුව එම අසන්තුලිත බලයේ දිශාවට ත්වරණය වේ හෝ ඊට විරුද්ධ දිශාවට මන්දනය වේ. එසේ හටගන්නා වූ ත්වරණය හෝ මන්දනය වස්තුව මත ක්‍රියා කළ අසන්තුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එයින් අපි ගත්ත සමීකරණයක් F සමානයි ma කියලා. අසන්තුලිත බලය සමාන ස්කන්ධයේ වරක් ත්වරණය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. every action has a reaction. මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒතර නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ යෙදෙන අවස්ථා අපි දැක්කා. ගොඩක් තැන්වලදී නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ යෙදෙනවා. අනේ ඊළඟට අපි ආවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් පස්සේ ක්‍රමානුකූලව ඝර්ෂණය කියන මාතෘකාවට. එක් පෘෂ්ඨයක් මත තවත් පෘෂ්ඨයක් චලිත වන විට හෝ චලිතය සඳහා පෙළඹවීමක් නැඹුරුවක් ඇති අවස්ථාවේදී චලනයේ වන පෘෂ්ඨයේ චලනයට විරුද්ධව චලනයේ නොවන පෘෂ්ඨයෙන් ඇති කරනු ලබන බලයට අපි කියවා ඝර්ෂණ බලය. ඝර්ෂණ බලයේ සෑම විටම ඇති වෙන චලිතයට විරුද්ධව. චලිතයට විරුද්ධවයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. ඒතර චලිතයට විරුද්ධව ඝර්ෂණ බලය ඇති වෙන නිසා චලිතයට බාධාවක් ඝර්ෂණය. චලිතයට බාධාවක්. ඝර්ෂණයේ වැඩි තැන චලනය අපහසුයි. ඝර්ෂණය අඩු තැන චලනය පහසුයි. එතකොට යම් පෘෂ්ඨයක් මගින් යම් වස්තුක චලිතය විරුද්ධව ඇති කළ හැකි උපරිම ඝර්ෂණ බලයට අපි කිව්වා සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. යම් පෘෂ්ඨයක් මගින් යම් වස්තුවක චලිතයට විරුද්ධව එම වස්තුව මත ඇති කළ හැකි උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය. අපි විසින් චලිතයට යොදනු ලබන බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු නම් වස්තුව කොහෙත්ම චලිත වෙන්නේ නැහැ. මොකද අපි චලිතයට යොදන බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි කියන්නේ පෘෂ්ඨයට පුළුවන් අපි යොදන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඝර්ෂණය ලෙස දීලා අපේ බලය කපලා දාන්න. ඒ නිසා පෘෂ්ඨයේ මත වස්තුව චලිත වෙන්නේ. හැබැයි අපි චලිතයට යොදන බලය එම පෘෂ්ඨයෙන් වස්තුව මත ඇති කළ හැකි සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි නම් එහෙනම් වස්තුව චලිත වෙනවා. මොකද අපි යොදන බලය වැඩි සීමාකාරී ඝර්ෂණ බලයට වඩා. ඒ කියන්නේ එයාට උපරිම දෙන්න පුළුවන් බලයට වඩා වැඩි එකක් අපි චලිතයට දෙනවා. ඒතර බල කැපිලා ගියත් සම්ප්‍රයුක්තයක් තියෙනවා චලිත දිශාවට. ඒ නිසා චලනය වෙනවා. හැබැයි හරියටම අපි යොදන බලය ඒ පෘෂ්ඨයෙන් වස්තුව මත ඇති කරන සීමාකාරී ඝර්ෂණ බලයට සමාන නම් අන්න ඒ වෙලාවේ බල දෙක කැපිලා යන නිසා වස්තුව යාන්තමින් චලිතය ආරම්භනවා. යාන්තමින් චලිතය ආරම්භනවා. ඒතර වස්තුවක් යම් පෘෂ්ඨයක් මත යාන්තමින් චලිතය ආරම්භන අවස්ථාවේදී යොදන බලය චලිතයේ යොදන බලය සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි. පැහැදිලි? හරි. රයිට්. එහෙමනම් අපි ඝර්ෂණ බලය විදිහට කතා කළා. ඝර්ෂණය දිනදා ජීවිතේදී වැඩි කරගන්න ඕන වෙන අවස්ථා තියෙනවා. පාරේ ඇවිදින්න, වාහනයක ටයර් පාර මත කැරකෙන්න ඝර්ෂණය වැඩි කරගන්න ඕනේ. ඝර්ෂණය වැඩි කරන්න නම් පුළුවන් ස්පර්ශ පෘෂ්ඨ රළු කරන්න, ගොරෝසු කරන්න. ඒ සඳහා කට්ට කපන්න පුළුවන් ස්පර්ශ පෘෂ්ඨ වල ටයර් වල වගේ ඒවායි. ඒක ඝර්ෂණය වැඩි වෙනවා. එතකොට ලිස්සන්නේ නැහැ, බදලා අල්ලන නිසා කැරකෙන්න පුළුවන්. හැබැයි ඝර්ෂණය අඩු කරගන්න ඕන වෙන තැනුත් තියෙනවා අපිට දිනදා ජීවිතේ. උදාහරණ යන්ත්‍ර සූත්‍ර වල කොටස් ඇතිලෙනකොට ඝර්ෂණ නිසා ශක්තිය හානි වෙනවා. හානි වෙන ශක්තිය තාපය සහ ශබ්දය බවට පත් වෙන නිසා ඝර්ෂණයේ වැඩි යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙනවා රත් වෙනවා. තාපය බවට පත් වෙන නිසා අර සපේන ශක්තියෙන් ඝර්ෂණය මැඩපවත්වන්න වැය වෙන නිසා ඒක තාපය සහ ශබ්දය බවට පත් වෙනවා. රත් වෙනවා, සද්ද එනවා. ඒතර අපි මේ වගේ වෙලාවට ඝර්ෂණය අඩු කරන්නේ මේ ස්පර්ශ පෘෂ්ඨ අතර තෙල් දානවා. ග්‍රීස් ආලේප කරනවා. මිනරන් කුඩු වගේ ලීසි ද්‍රව්‍ය දානවා. බෝල බෙයාරින් රෝල බෙයාරින් යොදනවා. ස්පර්ශ පෘෂ්ඨ හැකිපවන සුමට කරනවා, සිනිඳු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණය අඩු වෙනවා. ඝර්ෂණය සඳහා වැය වෙන ශක්තිය අඩු වෙනවා. අපතේ යන ශක්තිය අඩු වෙනවා. යන්ත්‍ර රත් වෙන ප්‍රමාණය අඩු වෙනවා. සද්ද වෙන ප්‍රමාණය අඩු. කැරම් බෝඩ් එකේ ඉත්තා ලෑල්ල මත ලිස්සන්නට ඉත්තාගේ යටි පෘෂ්ඨය සහ ලෑල්ලේ උඩු පෘෂ්ඨය අතරට පවුඩර් දානවා. සුමට නිසා ඝර්ෂණය අඩු වෙනවා. පහසෙන් ඉත්තා ලෑල්ල මත ලිස්සලා යනවා. ඒතර මේ විදිහට එදිනදා ජීවිතේ අපිට ඝර්ෂණය වැඩි කරගන්න ඕන වෙනවා. අඩු කරගන්න ඕන වෙන අවස්ථා එනවා. ඊළඟට අපි කතා කරා අවසාන පරිච්ඡේදයේදී බලගූර්ණය. යම් වස්තුවක් හෝ වස්තු පද්ධතියක් සලකනු ලබන අක්ෂයක් වටා භ්‍රමණය කරවීම සඳහා ඇතිවෙන පෙළඹවීමේවත් නැඹුරුව බලගූර්ණයයි. යම් වස්තුවක් හෝ වස්තු පද්ධතියක් සලකනු ලබන අක්ෂයක් වටා භ්‍රමණය කරවීමට ඇතිවන නැඹුරුව බලගූර්ණයයි. බලගූර්ණය කෙරෙහි බලපාන සාධක දෙක එකක් තමයි යොදන බලයේ විශාලත්වය.
දෙවෙනි එක තමයි බලයේ උපයෝගී ලක්ෂයත් භ්‍රමණාක්ෂයත් අතර ලම්බ දුර. මේ බලයේ උපයෝගී ලක්ෂයත් භ්‍රමණාක්ෂයත් අතර ලම්බ දුර වැඩි වෙන ගූර්ණය වැඩි වෙනවායි කිව්වා. ඒ නිසා අපිට වඩාත් පහසුවෙන් යම් වස්තුවක් අක්ෂයක් වටා භ්‍රමණය කරවන්න නම් භ්‍රමණාක්ෂයට ඈතින් බලය යොදන එක හොඳයි කියලා මම කී සති කලින් පරිච්ඡේදෙදි කියලා දුන්නා. නේද? කලින් පරිච්ඡේදෙදි කියලා දුන්නා. භ්‍රමණාක්ෂයට ඈතින් බලය යොදුවම බල ගූර්ණය වැඩි වෙන නිසා භ්‍රමණ ආචරණය වැඩි වෙනවා. භ්‍රමණාක්ෂයට ළඟින් බලය යොදුවොත් බලයේ උපයෝගී ලක්ෂය භ්‍රමණාක්ෂයට දුර අඩු නිසා ලොකු බලයක් දීලා තමයි භ්‍රමණය කරන්න වෙන්නේ. උදාහරණයක් ඇරෙන්න දොරක් භ්‍රමණය වෙන්නේ සරණේරුවේ මධ්‍ය අක්ෂය වටා. ඒතකොට සරණේරුවට ඈතින් බලය යොදුවොත් පොඩි බලයකින් පුළුවන් දොර පහසුවෙන් චලනය කරන්න. මොකද බලයේ උපයෝගී ලක්ෂය භ්‍රමණාක්ෂය අතර දුර වැඩි එතකොට. ඒතකොට ගූර්ණය වැඩි. හැබැයි සරණේරුවට ළඟින් බලය යොදුවොත් ලොකු බලයක් දීලා ලොකු ආයාසයක් දීලා තමයි දොර චලනය කරගන්න වෙන්නේ. මොකද භ්‍රමණාක්ෂය උපයෝගී ලක්ෂය අතර දුර අඩු නිසා දෙන්න ඕනේ බලය වැඩි භ්‍රමණාචරණය වැඩි කරගන්න. එහෙනම් අපි මේ දේවල් කතා කරමු. ඊළඟට අපි කතා කරුවා බල යුග්මේ විශේෂ බල ගූර්ණයේ විශේෂ අවස්ථාවක හැටියට බල යුග්මය. බල යුග්මය මොකද්ද බල යුග්මය කිව්වේ? යම් ලක්ෂයකින් අසව් කර ඇති වස්තුවක් මත එම අසව් ලක්ෂයට දෙපසින් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් දීම නිසා වස්තුව භ්‍රමණයට හට ගන්නා ආචරණය අපි කියව බල යුග්මය. උදාහරණයක් කරාමේ මැදින් අසව් කරලා තියෙන්නේ. අපි කරාමයට බල දෙනකොට තනි බලයක් නෙමෙයි ඇඟිලි දෙකෙන් අර අසව් ලක්ෂයට දෙපැත්තෙන් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් දෙන්නේ. ඒ බල දෙකෙන් සමස්ත භ්‍රමණයක් හට ගන්නවා. වාහනේ සුක්කානම මැදින් අසව් කරලා තියෙන්නේ. අපි දෙපැත්තෙන් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් දෙනවා බල ගූර්ණය හට ගන්න. එතකොට බල යුග්මයක් කියන්නේ මොකක්ද? යම් ලක්ෂයකින් අසව් කර ඇති වස්තුවක් මත එම අසව් ලක්ෂයට දෙපසින් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් යෙදීම නිසා වස්තුවේ හට ගන්න සමස්ත භ්‍රමණ ආචරණයට අපි කියනවා බල යුග්මයේ ගූර්ණය. ඒ බල ගූර්ණයම විශේෂ අවස්ථාව. ඉතින් අපි ඔය කාරණා තා පැහැදිලිව සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. මේ පාඩමේ අවසාන කොටස ලෙස අපිට අද තියෙනවා ගුරුත්ව කේන්ද්‍රය ගැන ඉගෙන ගන්න. ගුරුත්ව කේන්ද්‍රය. මොකද්ද මේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ? දැන් නිව්ටන් කියන විද්‍යාඥයා අපිට කිව්වා ඕනෑම වස්තුවක් මෙහි පිට තියෙන ඕනෑම වස්තුවක් පොළොව මගින් ආකර්ෂණය කරනවා. ඒකට කිව්වා ගුරුත්වයේ මගින් පොළොව මගින් ගුරුත්වයේ මගින් ඇති කරන ආකර්ෂණය ගුරුත්වාකර්ෂණය. ගුරුත්වාකර්ෂණය. ග්‍රැවිටි එක. ගුරුත්වාකර්ෂණය. එතන මේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා ඕනම පදාර්ථයක් නිර්මාණය වෙලා තියෙන අංශු වලින්. ඕනම පදාර්ථයක් නිර්මාණය වෙලා තියෙන අංශු වලින්. දැන් මම මෙහෙම පදාර්ථයක් ගත්තොත් මේ පදාර්ථය නිර්මාණය වෙලා තියෙන කුඩා අංශු වලින්. මේ පදාර්ථය නිර්මාණය වෙලා තියෙන කුඩා අංශු වලින්. අපි ඉගෙනගෙන තියෙනවා පදාර්ථයේ අංශුමයයි. ඝන පදාර්ථ වේවා, ද්‍රව පදාර්ථ වේවා, වායු පදාර්ථ වේවා අංශු වලින් නිර්මාණය වෙලා තියෙන. පදාර්ථයේ අංශුමයයි. ඒතර මේ තියෙන්නේ පොළව නම් මේ හැම අංශුවක් මතම වෙන වෙනම පොළවෙන් ගුරුත්වාකර්ෂණය ඇති වෙනවා. මේ හැම අංශුවක් මතම පොළවෙන් වෙන වෙනම ගුරුත්වාකර්ෂණය ඇති වෙනවා. ඒතර හැම අංශුවක් මතම පොළවෙන් වෙන වෙනම ගුරුත්වාකර්ෂණය ඇති වුණොත් හැම අංශුවම වෙන වෙනම පොළවට ඇදෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ නේ. මේ අංශු ඔක්කොම මේ පදාර්ථය අපි ඝන පදාර්ථයක් ගමුකෝ. පදාර්ථය ඇතුලේ හයි වෙලා නැති. එතකොට මේ හැම අංශුවක් මතම ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. ඒකට කියනවා බර. අංශුවේ බර. බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒතර මේ හැම අංශුවකම බර හෙවත් හැම අංශුවක් මතම පොළොවෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මේ වස්තුවේ යම් පොදු ලක්ෂයක් වටා මේ වස්තුවේ යම් පොදු ලක්ෂයකින් පහළට ක්‍රියාත්මක වෙනවා. බර. අංශු ඔක්කොගෙම බර යම් පොදු ලක්ෂයකින් තමයි පහළට ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ ලක්ෂයට කියනවා මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය. යම් වස්තුවක් නිර්මාණය වී ඇති අංශු සියල්ලකගේම බර පහළට ක්‍රියා කරන්නා වූ පොදු ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. යම් වස්තුවක් නිර්මාණය වී ඇති අංශූන් සියල්ලකගේම බර පහළට ක්‍රියාත්මක වන්නා වූ පොදු ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි.
වෙන විදිහකින් කියනවා නම් යම් වස්තුවක් නිර්මාණය වී ඇති අංශුන් සියල්ලකගේම බර කියන්නේ ඒ වස්තුවේ බර. දැන් මොකද මේ වස්තුව ඇතුළේ තියෙන අංශු වලින් නම් අංශු වල සමස්ත බර කියන්නේ වස්තුවේ බරනේ. ඒතර අංශුන්ගේ සමස්ත බර ක්‍රියාත්මක වන්නා වූ පොදු ලක්ෂ්‍ය කිව්වත් එකයි අංශු සියල්ලකේම බර කියන්නේ වස්තුවේ බරනේ. යම් වස්තුවක බර පහළට ක්‍රියාත්මක වන්නා වූ පොදු ලක්ෂ්‍ය ගුරුත්ව කේන්ද්‍රය. එහෙනම් කෙටියෙන් කියන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ වස්තුවක බර ක්‍රියාත්මක වන ලක්ෂ්‍යය. බර හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ සිරස්ව පහළට. ඒක හොඳට මතක තියාගන්න. මොකද ගුරුත්වාකර්ෂණ බලයනේ. බර යනු ගුරුත්වාකර්ෂණ බලය. බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒතර බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය නම් හරිද? හැම වෙලාවෙම සිරස්ව පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. ඒ බර ක්‍රියාත්මක වන ලක්ෂ්‍යය. ඒ වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වන වස්තුවේ ලක්ෂ්‍යයට අපි කියනවා ගුරුත්ව කේන්ද්‍රය. නමුත් ඒක හටගන්න විදිහ තමයි මම කිව්වේ වස්තුව නිර්මාණය වෙන අංශු වලින් හැම අංශුවක් මතම වෙන වෙනම ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවා. ඒතර හැම අංශුවකම බර පහළට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ අංශු ඔක්කොම වස්තුව මත තියෙන නිසා අංශුන්ට වෙන වෙනම බර පල්ලෙහාට ක්‍රියාත්මක කරන්න බෑ. අංශු ඔක්කොගේම බර එක තැනකින් තමයි පහළට ක්‍රියාත්මක වෙන්නේ. ඒ අංශු ඔක්කොගේම වස්තුව නිර්මාණය වී ඇති අංශු සියල්ලකගේම බර පහළට ක්‍රියාත්මක වන එම වස්තුවේ තියෙන ලක්ෂ්‍යයට කියනවා ගුරුත්ව කේන්ද්‍රය. හරිද? ඒතකොට අංශු සියල්ලකගේම බර යන වස්තුවේ බර. මොකද අංශු වලින් නම් වස්තුව ඇදලා තියෙන්නේ. අංශු සියල්ලකගේම බර කියන්නේ වස්තුවේ බර. එහෙනම් වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වන ලක්ෂ්‍යය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය. එම වස්තුවේ මොකද්ද? ගුරුත්ව කේන්ද්‍රය. විශේෂත්වය මෙන්න මේකයි. ඔය ගුරුත්ව කේන්ද්‍රයෙන් අල්ලලා අපිට පුළුවන් වස්තුව බැලන්ස් කරන්න. දැන් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන හරියටම මෙතනින් අල්ලලා තියාගත්තොත් වස්තුව බැලන්ස් වෙනවා. මොකද එතනින් සියලුම බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. මේ දැන් මේ අංශුවේ බර ක්‍රියාත්මක වෙන්නේත් මෙතනින්. මේ අංශුවේ බරත් මෙතනින්. ඔක්කොම අංශු වල බර මෙතනින් ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට මේ ඒකනේ කිව්වේ අංශු සියල්ලකගේම බර පහළට ක්‍රියාත්මක වන පොදු ලක්ෂ්‍යය මේක ගුරුත්ව කේන්ද්‍රය. ඒ කියන්නේ මුළු වස්තුවේම බර. මොකද වස්තුවේ බර කියන්නේ අංශුන්ගේ බර. ඒක අංශුන්ගේ බර යන වස්තුවේ බර. එහෙනම් වස්තුවේ බර පහළට ක්‍රියාත්මක ලක්ෂ්‍යය මෙතන නම් හරියටම ඔතනින් ඇල්ලුවොත්. එතකොට එතනින් ඇඟිල්ල දිගේ පහළට. අපි මේ පෑන්ටත් ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා. කියන්නේ මේ පෑන හැදිලා තියෙන අංශු සියල්ලකගේම බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන එක ලක්ෂ්‍යයක් තියෙනවා. ඒකට කියනවා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය. එතකොට අපි හිතුව මේ හරිය ඒ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා. හරියටම මම මෙතනින් ඇල්ලුවොත් පෑන මට බැලන්ස් කරන්න පුළුවන් මේ. ඔන්නෝම බැලන්ස් කරන්න පුළුවන්. දැන් බැලන්ස් එකේ තියෙන්නේ. හරි ඒ කියන්නේ මොකද අර ඔක්කොම මේ පෑන ඇදලා තියෙන ඔක්කොම අංශුන්ගේ බර මෙතනින් පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම හරියටම බර ක්‍රියාත්මක කරන ලක්ෂ්‍ය ගුරුත්ව කේන්ද්‍රයක අල්ලන් ඉන්න නිසා දැන් මගේ මේ බර ඔක්කොම මගේ මේ අතහරා ක්‍රියාත්මක වෙනවා. ඒක දෙපැත්ත බැලන්ස් වෙනවා. හැබැයි මම ගුරුත්ව කේන්ද්‍රය නැතුව මේ හරියෙන් අල්ලන්න ගියොත් හිටින්නේ නැහැ වැටෙනවා මේ. මොකද බර තියෙන්නේ මෙතන ඉන්නේ. හරිද? එතකොට දැන් බර තිබ්බේ මේ හරිය. මෙන්න මේ හරිය තමයි ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මම වෙන තැනකින් බැලන්ස් කරන්න ගියොත් හරියන්නේ නැහැ. එතකොට බර ක්‍රියාත්මක වෙන්නේ මෙතන ඉන්නේ. එහෙට වැටෙනවා ටක්. නැතුව මම මේ පැත්තෙන් අල්ලන්න ගියොත් එතකොට බර තියෙන්නේ මේ හරියන්නේ. මෙහෙට වැටෙනවා. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයෙන් අපිට පුළුවන් වස්තුව සම්තුලනය කරන්න. මොකද එතනින් තමයි සමස්ත වස්තුවේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. නිසා ඒ ගුරුත්ව කේන්ද්‍ර ලක්ෂ්‍යයෙන් ඇල්ලුවොත් බර ඔක්කොම මේ ලක්ෂ්‍ය අර අතරින් පහළට ක්‍රියාත්මක වෙන නිසා වස්තුව බැලන්ස් වෙලා තියෙනවා. හරිද? ඒ නිසා දණ්ඩක් හෝ වෙනත් වස්තුවක් සම්තුලනය කිරීම සඳහා එහි ගුරුත්ව කේන්ද්‍රය හොයා ගැනීම හරි වැදගත් වෙනවා. ගුරුත්ව කේන්ද්‍රයෙන් ඕනෑම වස්තුවක් සම්තුලනය කරන්න පුළුවන්. අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ඒකාකාර දණ්ඩක් ගත්තොත් මෙහෙම ඒකාකාර දණ්ඩක් කියන්නේ සෑම කොටසකම බර එක හා සමාන දණ්ඩක්. දැන් මේ වගේ ඒකාකාර දණ්ඩක් ගත්තොත් ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන හරි මැදලු ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දණ්ඩේ හරි මැද වගේ. දණ්ඩේ හරි මැද වගේ තමයිලු ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒතර මේක නම් ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් තමයි දැන් බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. ඔබට පුළුවන් හරියටම මෙතනින් කූණ්‍යයක් හරි මොකක් හරි තියලා නැත්තම් තන්තුවකින් මෙතනින් එල්ලුවොත් හරි බැලන්ස් වෙනවා. ගානට දණ්ඩ බැලන්ස් වෙනවා. හැබැයි දැන් මෙතනින් තියන්නේ නැතුව මේක. හරිද? අපි හිතමු අපි මෙතනින් ඔක බැලන්ස් කරන්න ගියා කියලා කවදාවත් බැලන්ස් කරන්න බෑ. ඇයි? මෙතනින් නෙමෙයි බර ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මෙතනින් තියලා බැලන්ස් කරාට මෙතනින් බර ක්‍රියාත්මක වෙනවා. මේක ඩොක් ගාලා මෙහෙට වැටෙනවා. එහෙම නැත්තම් අපි හිතමුකෝ එතනින් නැතුව
මෙතනින් අපි බැලන්ස් කරන්න ගියා කිය. ඒත් බෑ. ගුරුත්ව කේන්ද්‍රය නෙමෙයි තියලා තියෙන්නේ. ඒතර මෙතනින් බර ක්‍රියාත්මක වෙනවා මෙහෙට වැටෙනවා. ඒ නිසා දණ්ඩක් සන්තුලනය කරන්න නම් එහි ගුරුත්ව කේන්ද්‍රයෙන් දණ්ඩක් නෙවෙයි ඕන වස්තුවක්. ගුරුත්ව කේන්ද්‍රයෙන් අල්ලලා බැලන්ස් කරන්න පුළුවන්. සන්තුලනය කරන්න පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රය අනුව වස්තුවක නිර්මාණය වී ඇති අංශු සියල්ලකගේම බර පහළට ක්‍රියාත්මක වන පොදු ලක්ෂය කෙටියෙන්ම කියනවා නම් වස්තුවක බර පහළට ක්‍රියාත්මක වන පොදු ලක්ෂය. වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. ගුරුත්ව කේන්ද්‍රය. එතකොට ওই ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න ක්‍රමයක් තියෙනවා අපිට. හරි ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න ක්‍රමයක් තියෙනවා පොඩ්ඩක් බලමු ඉස්සෙල්ලා. ගුරුත්ව කේන්ද්‍රය. ඕනෑම වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ලෙස හැඳින්වේ. වස්තු කිහිපයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථාන පහත රූපයේ දැක්වේ. ඕනෑම වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය එහි ගුරුත්ව කේන්ද්‍රය ලෙස හැඳින්වේ. ඕනෑම වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ලෙස හැඳින්වේ. වස්තු කිහිපයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථාන පහත රූපයේ දැක්වේ. වෘත්තයක ගුරුත්ව කේන්ද්‍රය හරි මැද තියෙන්නේ. හරි මැද. වෘත්තයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරි මැද මේ. හරි මැද තියෙන්නේ. ඒතර ගෝලයක් මේ බෝලයක්. ගෝලයක ගුරුත්ව කේන්ද්‍රයත් ගෝලයේ කේන්ද්‍රයේ තියෙන්නේ. ගෝලයේ කේන්ද්‍රය. ඒ කියන්නේ මෙහෙම ගෝලයක් ගත්තොත් හරි. දැන් මෙහෙම ගෝලයක් ගත්තොත් මේ ගෝලයේ හරි මැද ඔන්න ඔතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ගෝලයේ හරි මැද පොයින්ට් එකේ ගුරුත්ව කේන්ද්‍රය. එතනින් බැලන්ස් කරන්න පුළුවන්. ගෝලය. හරි. ගෝලයක හරි මැද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒකාකාර දණ්ඩකත් හරි මැද මේ ගුරුත්ව කේන්ද්‍රය. සමචතුරාශ්‍රයක ඍජු කෝණාශ්‍රයක විකර්ණ ඡේදනය වන තැන. මෙතන මේක විකර්ණය කියන්නේ ප්‍රතිවිරුද්ධ ශීර්ෂය ආකර්මින් අදින සරල රේඛාවලට කියනවා විකර්ණ. චතුරාශ්‍රයක ප්‍රතිවිරුද්ධ ශීර්ෂය ආකර්මින් අඳු ලබන සරල රේඛා විකර්ණ. දැන් මේ සමචතුරාශ්‍රයේ මේ ශීර්ෂයයි ප්‍රතිවිරුද්ධ මේ ශීර්ෂයයි. යාකර්මින් සරල රේඛාවක් ඇඳුවොත් ඒක විකර්ණ. ඒතර මේකත් විකර්ණ. විකර්ණ දෙක ඡේදන ලක්ෂ්‍යය තමයි මේ තියෙන්නේ. ඒතර එතන තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. ඒතර එතනින් අල්ලලා බැලන්ස් කරන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රයකත් එහෙමයි. ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් මෙහෙම. දැන් ඔය වගේ ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් මෙහෙම ගමුකෝ නිකන්. ඒතර මේ ඍජු කෝණාශ්‍රයේ දැන් මේක එක විකර්ණයක් නම් මේක තව විකර්ණයක් නම් හරියටම නෙවෙයි නම් ওই විකර්ණ දෙක ඡේදනය වෙන මෙන්න මේ ලක්ෂ්‍යය තමයි බර ක්‍රියා කරන ලක්ෂ්‍යවත් ගුරුත්ව කේන්ද්‍රය. එතන තමයි ගුරුත්ව කේන්ද්‍රය. ඒකෙන් අල්ලලා බැලන්ස් කරන්න පුළුවන් අපිට. පැහැදිලි? යම් වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය එම වස්තුව පොළවේ ස්පර්ශ පෘෂ්ඨයෙන් ඉවතට පිහිටන තෙක් එය නොපෙරළී පවතී. පහත රූපයේ ඒ අවස්ථාව වෙත අවධානය යොමු කරන්න. ඒ කියන්නේ දැන් මේකයි. දැන් මේක මම මෙහෙම පැහැදිලි කරලා පෙන්නන්නම්. අපි ගමුකෝ මෙහෙම ඍජු කෝණාශ්‍රයක්. දැන් මේ ඍජු කෝණාශ්‍රයේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා නම් මැදනේ තියෙන විකර්ණ දෙක ඡේදන ලක්ෂයනේ. දැන් මෙහෙම බැලන්ස් කරලා තියන්න. මොකද දැන් ගුරුත්ව කේන්ද්‍රය කෙලිම පොළවට තියෙන්නේ. අනික තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ පොළවට ක්‍රියාත්මක වෙන්නේ මේ ඍජු කෝණාශ්‍රය ඇතුලේ. ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ දැන් ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ බර ක්‍රියාත්මක ලක්ෂණේ. එතනින් බර ක්‍රියාත්මක වෙන ඍජු කෝණාශ්‍රය ඇතුලේ. මෙහෙම බැලන්ස් කරලා තියන්න පුළුවන්. බැලන්ස් එකේ ඔහොම තියන්න පුළුවන්. හරිද? චුට්ටක් විතර ඇල කෙරුවොත් ඔහොම ඒත් ප්‍රශ්නයක් නැහැ. ගුරුත්ව කේන්ද්‍රය මෙතන නම් තියෙන්නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ගුරුත්ව කේන්ද්‍රය මෙතන නම් තියෙන්නේ. බර ක්‍රියා කරන්නේ සිරස්ව පහළටනේ. ඒත් මේක ඇතුලෙන් තියෙන්නේ.
හරිද? ඒත් මේක ඇතුලේ තියන්න පුළුවන් ඕම. තියන්න පුළුවන්. හරි. තව චුට්ටක් එල කෙරුවොත්. කියන්නේ මේක පෙරලෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. දැන් ගුරුත්ව කේන්ද්‍රය මෙතනනේ. මෙහෙමනේ කියා කරන්නේ බර පල්ලයට. ඒත් පුළුවන්. කොහොම හරි චුට්ටක් මේ ඍජු කොටස ඇතුලේ ඉන්නේ තියෙන්නේ. හැබැයි ඕක මෙහෙම කෙරුවොත්. හරිද? දැන් ගුරුත්ව කේන්ද්‍රය මැදනේ. දැන් ක්‍රියාත්මක වෙන්නේ ඍජු කෝණාශ්‍රයට පිටින්. හරිද? දැන් නම් තියන්න බෑ මේක ඩොක් ගාලා වැටෙනවා. ඒ කියන්නේ බැලන්ස් එකේ තියන්න සමතුලිත කරගන්න නම් ගුරුත්ව කේන්ද්‍රේ බර ක්‍රියා කරන්න ඕනේ ඒ වස්තුව ඇතුලේ. ඒ වස්තුව ඇතුලේ අපේ ගුරුත්ව කේන්ද්‍රය මිනිහගේ සාමාන්‍ය ගුරුත්ව කේන්ද්‍රය මේ ඉන හරියේ බඩ හරියේ වගේලු තියෙනවා. ඒතකොට දැන් අපිට මෙම් කකුල් දෙකෙන් හිටන් ඉන්න පුළුවන් මොකද ගුරුත්ව කේන්ද්‍රය අපේ ඇඟ හරහා පල්ලයට ගන්න. පොඩ්ඩක් මෙහෙම ඇලවෙන්න පුළුවන්. පොඩ්ඩක් මෙහෙම ඇලුණත් ගුරුත්ව කේන්ද්‍රය එතකොට මෙහෙම ඇලුණාම එක කකුලක් ඉස්සෙනවනේ. දැන් මම මෙහෙම ඇලුනොත් මේ කකුල ඉස්සෙනවනේ. ඒත් මේ කකුල හරහා ගුරුත්ව කේන්ද්‍රයේ බර පල්ලයට ක්‍රියාත්මක වෙනවා. මට පොඩ්ඩක් මෙහෙම ඇලවෙන්නත් පුළුවන්. ඔන්න ඔහොම. එතකොට මේ කකුල හරහා මගේ යන්නේ මේ දකුණු පැත්තේ කකුල හරහා ගුරුත්ව කේන්ද්‍රය පහළට ක්‍රියාත්මක වෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේක මේම ගොඩක් ගියොත් ගුරුත්ව කේන්ද්‍රය ඇඟෙන් එළියට බැනපු යන්න ගත්ත ගමන් මාව පෙරලෙන්න ඉන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියාත්මක වෙන්න ඕනේ අදාළ වස්තුව තුලින්. පහළට ගිය ගුරුත්ව කේන්ද්‍රයේ බර ක්‍රියාත්මක වෙන අදාළ වස්තුව තුලින්. ඒතකොට තියන්න පුළුවන්. නැත්තම් පෙරලෙනවා. නැත්තම් පෙරලෙනවා. පැහැදිලිද? හරි. ඒක තමයි මේ කියන්නේ. දැන් මෙතන පහත රූපේ ඒ අවස්ථාවේ අවධානය යොමු කරන්න. දැන් මේ ඒ අවස්ථාවේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙතන තියෙන්නේ. ඒතකොට එතනින් පල්ලෙහාටනේ ඍජුව. වස්තුව තුලින්. ඒ නිසා පෙරලෙන්නේ නැතුව තියන්න පුළුවන්. මෙතනදිත් පුළුවන්. කෙලින්ම මෙතනින්. ඒත් පුළුවන්. මෙතනින් බෑ. මොකද වස්තුවෙන් පිට තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මේක පෙරලෙනවා ඩොක් ගන්න. පෙරලිලා ඊට පස්සේ ඉඳී. ඊට පස්සේ මෙහෙම තිබ්බම හරි. මෙහෙම හිටියම හරි. දැන් ආයෙ තියෙන වස්තුව ඇතුලේ ගුරුත්ව කේන්ද්‍රය. මෙහෙම තියෙන බෑ මෙහෙම පෙරලෙනවා. ස්ථායි තත්ත්වයට එනවා යා. පැහැදිලි? මෙම වස්තුව B අවස්ථාවේ පරිදි ඇලවී ඇති විට ගුරුත්ව කේන්ද්‍රයේ වස්තුව තුලට පවතින නිසා එන වැටි පවතී. නේ? B අවස්ථාවේත් වැටෙන්නේ නැහැ. ගුරුත්ව කේන්ද්‍රයේ වස්තුව ඇතුලට තියෙන නිසා. එහෙත් C අවස්ථාවේදී ගුරුත්ව කේන්ද්‍රයේ වස්තුවේ නිවතට එල්ල වී ඇත. C අවස්ථාවේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන වස්තුවෙන් එළියට. තව පෙරලෙනවා. පෙරලිලා ඊට පස්සේ තියෙන වස්තුව ඇතුලට ඕම ඉඳිනවා. පැහැදිලි? එසේ ආනතුවොත් එය පෙරලේ. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම පාලනය කරන ක්‍රියාකාරකම් කිහිපයක් පහක් දැක්වේ. දැන් මේ ඔබ වහන්සේලාට මේ දරුවන්ට පෙන්නලා තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය පාලනය කරමින් කරන ක්‍රියාකාරකම් කිහිපයක්. මේ තියෙන දැන් මේක ගත්තොත් එහෙම නේද? මේක අපේ සාම්ප්‍රදායික නැටුම් ආකාරයක් නේද? රබන් කරකවමින් ඒ රබාන බැලන්ස් කරලා තියෙන්නේ රබානේ අර ගුරුත්ව කේන්ද්‍රයෙන්. ඒ පුද්ගලයා නේද? මේ බලන්න මෙතන රබන් තියෙනවා 1 2 3 4 5 6ක්. ඒ 6ම එයා දැන් බලන්න මෙතන රබන් 4ම තනි අතින් බැලන්ස් කරන් ඉන්නවා. ඒ හැම රබානකම අර කූර තියෙන්නේ රබානේ ගුරුත්ව කේන්ද්‍රය මත. ඒක නිසා ගුරුත්ව කේන්ද්‍රයේ මතට කූරහයි කරලා කූර මේ තියලා රබාන බැලන්ස් කරන් ඉන්නවා. රබාන බැලන්ස් කරනවා. රබානේ බර අර කූර හරහා පල්ලයට ක්‍රියාත්මක වෙනවා. රබාන වැටෙන්නේ නැහැ. මොකද ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ. ওই කූර වැරදලා ගුරුත්ව කේන්ද්‍රේ පොඩ මෙහෙට ගිහම රබාන වැටෙනවා. දැන් මෙයා මෙතන මේ කටින් මේ කූර අල්ලගෙන ඉන්නවනේ. මේ කටින් මේ කූර අල්ලගෙන ඉන්නවනේ. මේ කටින්. ඔව්. පිගත්තොත් මෙහෙමනේ. එතකොට මෙතන මේ රබානේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන. ගුරුත්ව කේන්ද්‍රය. මේ ගුරුත්ව කේන්ද්‍රයෙන් තමයි බැලන්ස් කරන්නේ. ඒතර ගුරුත්ව කේන්ද්‍රයෙන් බැලන්ස් කරන් ඉන්න නිසා රබාන වැටෙන්නේ නැතුව කැරක්. කැරකෙන එක භ්‍රමණය. නමුත් බර ක්‍රියාත්මක වෙන ගුරුත්ව කේන්ද්‍රයෙන් වැටෙන්නේ නැහැ. කැරක් තියෙන්නේ. එහෙනම් මෙතන ගුරුත්ව කේන්ද්‍රය. මේකෙදිත් එහෙමයි. මේකෙදිත් පුද්ගලයා ගුරුත්ව කේන්ද්‍රය. දැන් මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැද මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය යාගේ බඩ හරියේ පල්ලයට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් බැලන්ස් එකේ ඉන්නවා. දැන් මේ තනි රෝදේ බයිසිකලේ. ඒකේ හරියට පුද්ගලයාගේ
ගුරුත්ව කේන්ද්‍රයයි බයිසිකලේ බර ක්‍රියාත්මක ලක්ෂණ දෙකම එකට සම්පාත කරන් ඉන්නේ ගුරුත්ව කේන්ද්‍ර දෙක. හරි කෙලින් බර ක්‍රියාත්මක වෙනවා වැටෙන්නේ නැහැ බැලන්ස් එකේ ඉන්න පුළුවන්. වැරදිලාවත් මිනිහාගේ ගුරුත්ව කේන්ද්‍රයයි බයිසිකලේ ගුරුත්ව කේන්ද්‍රයයි ලක්ෂ දෙකකට ගියොත් දෙපැත්තට ගියොත් ඔක්කාල වැටෙනවා. ඒක හැම වෙලාවෙම මෙයා බයිසිකලේ පදිදි තනිරෝධයෙන් බයිසිකලේ ගුරුත්ව කේන්ද්‍රයයි යාගේ ගුරුත්ව කේන්ද්‍රයයි එක ලක්ෂයක තියාගන්න try කරනවා. එක ලක්ෂයක තියාගත්තම දෙන්නගෙන් බර එකම ලක්ෂයෙන් පල්ලයට ක්‍රියාත්මක කරලා වැටෙන්නේ නැහැ බැලන්ස් එකේ. තේරුණාද? ඉතින් මේවා ගුරුත්ව කේන්ද්‍ර පාලනය කරලා කරන ක්‍රියාකාරකම්. ඒවාදී හරියට වැදගත් වෙනවා ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඒක වස්තුවක බර පහළට ක්‍රියාත්මක වන ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. වස්තුවක බර පහළට ක්‍රියාත්මක වන ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. ගුරුත්ව කේන්ද්‍රය මගින් වස්තුවක් සන්තුලනය කරන්න පුළුවන්. වස්තු කීපයක ගුරුත්ව කේන්ද්‍ර එකම ලක්ෂයට ගන්න පුළුවන් නම් ඒ වස්තුව එක මත තියලා සන්තුලනය කරන්න පුළුවන්. උදාහරණයක් අපි මෙහෙම හිතමුකෝ. අපි ගන්නවා ත්‍රිකෝණයක්. අපි ගන්නවා ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණය උඩින් තියෙනවා ගඩොල් කැටයක් වගේ එකක්. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර හැඩය. ඒක උඩින් තව තියෙනවා සමචතුරස්‍රයක. ඒක උඩින් තව තියෙනවා ගෝලයක. දැන් මේ ඔක්කොම ටික එකක් මත මෙහෙම බැලන්ස් කරන්න නම් හරිද? අපි හිතමුකෝ ත්‍රිකෝණී ගුරුත්ව කේන්ද්‍රය මෙතන. අපි කෝ ඍජු කෝණාශ්‍ර ගුරුත්ව කේන්ද්‍රයේ විකර්ණ දෙක ඡේදන ලක්ෂය. සමචතුරස්‍රයේ විකර්ණ ඡේදන ලක්ෂය ගෝලයේ අරිමැද. දැන් මේ ටික ඔක්කොම තනි සරල රේඛාවකින් අපිට යා කරගන්න පුළුවන්. ඔන්නෝම තනි සරල රේඛාව. ගන්න පුළුවන් නම් දැන් මෙතනට හරි දැන් මෙතනට දණ්ඩක් තියලා බැලන්ස් කෙරුවොත් මේ ඔක්කොම ටික එකට බැලන්ස් කරන්න පුළුවන් මේ දණ්ඩේ. තියා ගන්න පුළුවන්. ඇයි? ගෝලයේ බර ක්‍රියාත්මක වෙන්නේ උතනින් පල්ලයට. සමචතුරස්‍රයේ බල ක්‍රියාත්මක උතනින් පල්ලයට ඍජු කෝණාශ්‍රය මෙතනින් ත්‍රිකෝණය මෙතන. ඔක්කොම එකම ලක්ෂය අරන් මේකෙන් පල්ලයට ක්‍රියාත්මක වෙනවා. මේක මෙතනින් දෙපැත්තෙන් බැලන්ස් වෙනවා. මේක දෙපැත්තෙන් කාන්ට බැලන්ස් එකේ තියෙනවා. හැබැයි මේවයි ගුරුත්ව කේන්ද්‍ර එකම සරල රේඛාව පැතිවලට ගියොත් පෙරලෙනවා. මේක චුට්ටක් එහෙට ගිහලා අරක චුට්ටක් මෙහෙට ගියොත් එතන යාගේ බර මෙහෙන් මෙයාගේ බර මෙහෙන් වැටෙනවා දෙපැත්තට. වැටෙනවා. දැන් තේරෙනවද? ඒකයි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. වස්තුවක බර පහළට ක්‍රියාත්මක වන ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. හොඳයි. එහෙනම් ඔන්න ගුරුත්ව කේන්ද්‍රය අපි කතා කරුවා. හොඳයි එහෙනම් අපි එන්න හදන්නේ ස්වාමීන් වහන්සේ දරුවනේ මේ පාඩම අවසානයේ අතරම ගුරුත්ව කේන්ද්‍රය අවබෝධ කරගත්තට පස්සේ අපි එන්න හදන්නේ මේ පාඩම අවසානයේ තියෙන අභ්‍යාස වලට. ඒතර අභ්‍යාස වලට පිළිතුරු ලියනකොට මුළු පාඩමම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන කියලා අපි හැමදාම කියනවා. ඉතින් මේ පාඩම අපි ඉතා හොඳින් සාකච්ඡා කෙරුවා. ප්‍රශ්න හරියට අවබෝධ කරගෙන නිවැරදි ආකාරයට අපි සාකච්ඡා කෙරුවා. ඉතින් අපිට දැන් මේ පාඩමෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ එච්චර ගැටලුවක් නෙමෙයි. හොඳයි අපි හිමින් අපේ පාඩමේ ප්‍රශ්න වලට යමු. අභ්‍යාස අංක 1 ළමෙක් පීනම් ස්ථානයේ සිට ගමන් ආරම්භ කර ළමෙක් පීනම් ස්ථානයේ සිට ගමන් ආරම්භ කර උතුරට මීටර් 45ක් ගමන් කර. එතකොට මෙතන පොඩි ඉන්ඩෙක්ස් එකක් දීලා තියෙනවා. මේ n කියන්නේ north කියන්නේ උතුර. north කියන්නේ උතුර. එතකොට එහෙම ඉන්ඩෙක්ස් එකක් දුන්නොත් ගානක ඒකේ තේරුම් ගන්න ඕනේ ඒක උතුර නම් පහළ දකුණ මෙහෙ නැගෙනහිර මේ බටහිර අනිත් දිශා ටිකත් එහෙමයි. එතකොට මෙයා පීනම් ස්ථානයෙන් ගමන් ආරම්භ කරලා උතුරට මීටර 45ක් ගමන් කර කිව් වෙත පැමිණ මෙතනට එනවලු. කියන්නේ නිශ්චිත දිශාවක් ඔස්සේ යන විස්ථාපනයක්. එමේ ඉන්පසු කිව් සිට මීටර 60ක් නැගෙනහිරට ගමන් කරන කිව් සිට මීටර 60ක් නැගෙනහිර ඒකත් විස්ථාපනයක්. එතකොට අර මීටර 60ක් ගමන් කර r වෙත පැමිණි. ළමයා ගමන් කළ දුර කොපමණද? ළමයා සිදු කළ විස්ථාපනය කොපමණද? ගමනේ ඔහු යතුරු පැදියකින් මිනිත්තුවකදී සිදු කළේ නම් ඔහුගේ වේගය ගණනය කරන්න. එම අවස්ථාවේදී ඔහුගේ ප්‍රවේගය ගණනය කරන්න. ඔබ විසින් මෙම ගණනය කිරීම සඳහා සිදු කළ උපකල්පනය ලියන්න. රයිට් අපි එකින් එකට යමු. දැන් මෙයා P ස්ථානයෙන් ගමන් ආරම්භ කරලා Q වලට ආවනම් එතන A ටික විතරක් ගත්තොත් නිශ්චිත දිශාවක් ඔස්සේ ගමන් කළ දුර උතුරට ගිහිලාදී. හරි උතුරට ගියේ ඒ කියන්නේ ඒක විස්ථාපනය. Q වල ඉඳලා R වලට මීටර 60 විතරක් සැලකුවොත් ඒකත් නිශ්චිත දිශාව නැගින්න දිශාවට ගිහිලාදී.
එතකොට ඒකත් විස්ථාපනය මීටර 60යි. කොහොම හරි අවසානයේ ගමන පටන් ගත්තේ P වලින් අන්තිමට ඉන්නේ R වල. P වලින් Q හරහානේ R වලට ගියේ. එතකොට මේක තමයි යාගේ ගමන් මාර්ගය. එතකොට මේ ගමන් මාර්ගයේදී ගමන් මාර්ගයේ මුළු දිග ප්‍රමාණය දුර. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට ගෙවා යන ගමන් මගෙහි දිග දුරයි. එහෙනම් P සිට Q දක්වා ගිහිල්ලා එතනින් R ට ගියා නම් ඒ ගියපු ගමන් මාර්ගයේ දිග දුරයි. එතකොට මෙතන මෙතනට 45යි මෙතන මෙතනට 60යි 105යි. එහෙනම් ඔහු ගමන් කළ මුළු දුර ප්‍රමාණය මීටර් 105යි. මොකද දුර අදිශයක්. ඒකට දිශාවේ ප්‍රශ්නයක් නැහැ. නිසා උතුරට ගිය ටිකයි නැගෙනහිරට ගිය ටිකයි එකතු කරන්න පුළුවන්. මොකද අදිශයක් දුර. අදිශ රාශියක් විශාලත්වය විතරයි දිශාවක් නැහැ. එතකොට අපි දන්නවා එක් ස්ථානයක සිට තවත් ස්ථානට ගමන් කිරීමට ගෙවා යන මගේ දිග දුරයි. එතකොට මෙයා P සිට R දක්වා ගියේ කෙලින්ම නෙවෙයි. P ඉඳන් Q වලට ගිහලා R වලට ගියා. මේක තමයි යාගේ ගමන් මාර්ගය. මේකයි යාගේ ගමන් මාර්ගය. එහෙනම් මේ මගේ මුළු දිග ප්‍රමාණය දුරයි. මුළු දිග බලන්න මේ දෙක එකතු කරන්න ඕනේ. 45යි 60යි මීටර් 105යි. එහෙනම් ළමයා ගමන් කළ දුර කොපමණද? උත්තරේ ළමයා ගමන් කළ දුර සමානයි 45යි මීටර් ධන 60යි මීටර් සමානයි 105යි මීටර්. අදිශයක් නිසා දිශාවේ ප්‍රශ්නයක් නැහැ. ළමයා සිදු කළ විස්ථාපනය කොපමණද? හරි. ළමයා සිදු කළ විස්ථාපනය කොපමණද? ඔව්. එතකොට විස්ථාපනය කියන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමේදී පිහිටීමේ වෙනස. එතකොට P වල ඉඳන් Q වර R ට ගියා මුල හිටියේ P අන්තිමට ඉන්නේ R. මේ දෙක අතර පිහිටීමේ වෙනස. පිහිටීමේ වෙනස. හරිද? එතකොට පිහිටීමේ වෙනස කීයද? හරිද? එහෙම නැත්නම් කෙටිම දුර. එහෙම නැත්නම් නිශ්චිත දිශාවක් ඔස්සේ ඇති දුර. එහෙම නැත්නම් සරල රේඛීය දුර. එම ස්ථාන දෙක අතර. කෙටිම දුර පිහිටීමේ වෙනස. එතකොට පිහිටීමේ වෙනස මීටර 75යි. හැබැයි විස්ථාපනීය දෛශිකයක් නිසා විශාලත්වය වගේම දිශාවත් ලියන්න ඕනේ. ඒතර අපිට හිතන්න පුළුවන් දැන් මේ දිශාව කිව්වේ දල වශයෙන් දැන් මේක උතුර නම් මේ නැගෙනහිරනේ නේද? එතකොට මෙහි මොකක්ද? ඒ කියන්නේ මේක නැගෙනහිර. එතකොට මේක උතුර. එතකොට මේක නැගෙනහිර නම් උතුරයි නැගෙනහිර අතර තියෙන ඊසානනේ. ඊසාන දිශාව. නේද? ඊසාන දිශාව. එහෙනම් P සිට R දක්වා ළමයා සිදු කළ විස්ථාපනයේ P සිට R දක්වා මීටර 75 ඊසානට. එහෙනම් අපිට ලියන්න පුළුවන් ළමයා සිදු කළ විස්ථාපනය සමානයි 75යි මීටර් ඊසාන දිශාවට. ඊසාන දිශාවට. හරි. මීටර් 75යි ඊසාන දිශාවට. මීටර් 75යි ඊසාන දිශාවට. පැහැදිලි? මීටර් 75යි ඊසාන දිශාවට. හරි. ඒ පිහිටීම වෙනස කියන්නේ මුලයි අගයි අතර පිහිටීමේ වෙනස. එතකොට Q හරහා ගියේ R ටනේ. එතකොට P සහ R අතර පිහිටීමේ වෙනස මීටර 75යි ඊසාන දිශාවට. ඊළඟට අපෙන් අහනවා මෙම ගමන වූ යතුරු පැදියකින් මෝටර් සයිකල් එකකින් මෙම ගමන වූ යතුරු පැදියකින් මිනිත්තුවකදී සිදු කළේ නම් මිනිත්තුවක් කියන්නේ තත්පර 60ක් තුල සිදු කළේ නම් ඔහුගේ වේගය ගණනය කරන්න. වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වේගය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි වේගය. ඒතර අපි වේගය ගණනය කරන සමීකරණය ඉගෙන ගත්තා වේගය සමානයි දුර බෙදීම කාලය. දැන් අපිට ලියන්න පුළුවන්. හරි. එම ගමන තුල ළමයාගේ වේගය. එම ගමන තුල ළමයාගේ වේගය සමානයි දුර බෙදීම
කාලය. එතකොට දුර මීටර් 105නේ අපිට ආවේ නේද? කාලය දාන්න ඕනේ තත්පර වලින්. මිනිත්තුවක් කියන්නේ තත්පර 60. නම් මේක 60න් බෙදන්න තත්පර. එතකොට මොකද වෙන්නේ? ඒක ගණන් කැපෙන්නේ මීටර් එහෙමම තියෙනවා. යටේ සුළුට ගියාම S ශ්‍රේණි එක වෙනවා. එතකොට MS ශ්‍රේණි එකෙන් උත්තරේ එන්නේ 15 වරක් කැපෙනවානේ. 60ට 15 වරක් 4යි. 105 කියන්නේ 15 වරක් එතකොට 690යි 7යි. 7 බෙදීම 4යි කියන්නේ අපිට මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන් 1යි 4න් 3යි. 7 බෙදීම 4 කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවට 1යි 4න් 3යි. එහෙනම් උත්තරේ ලස්සනට ලියුවොත් 1යි 4න් 3යි. ඒ කියන්නේ 1යි 4න් 3 කියන්නේ 1.75යි. 1.75යි. ඔව් දශමයක් උන්න දශමයක් ලෙස තියන්න පුළුවන්. දශමයක් ලෙස තියන්න පුළුවන්. නේද? 4න් 3 කියන්නේ 4න් 3 කියන්නේ 0.75නේ. ඒතර මෙතන 1යි තව 0.75යි. 1.75යි තත්පරයට මීටර. ඕන්න නැත්තම් මේක මෙහෙම තියන්නත් පුළුවන් මිශ්‍ර සංඛ්‍යාව හැටියට 1යි 4න් 3යි තත්පරයට මීටර. එහෙම නැත්නම් 1.75යි තත්පරයට මීටර. හරි පැහැදිලි. හරි ඊළඟට එම අවස්ථාවේදී ඔහුගේ ප්‍රවේගය ගණනය කරන ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතර ප්‍රවේගය ගන්න එක සමීකරණය කරන ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. අපි ලියන්න පුළුවන් හරි එම අවස්ථාවේදී ළමයාගේ ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එතකොට විස්ථාපනය මීටර් 75 ඊසාන දිශාවට එකත් ලියන්න ඕනේ. ඊසාන දිශාවට දෛශිකයක් නිසා. බෙදීම කාලය මිනිත්තුවයි කියන්නේ තත්පර 60යි. දැන් තත්පර 60 දෙමනේ ගියේ. මෙතනට මිනිත්තුවෙන් ගියයි කියන්නේ මේ PTම වෙනසක් තුනේ මිනිත්තුවෙන් ගියේ. මෙයා මෙතනට කෙලින් ගියේ නෑනේ. මෙහෙම ගියේ. ඒතර මෙහෙම මෝටර් සයිකලෙන් ගියේ මිනිත්තුවෙන් නම් මේ තුල PTම වෙනසක් වෙනස් වුණේ මිනිත්තුවක් ඇතුළත. ඒ කියන්නේ PTම වෙනස තියෙන්නේ විස්ථාපනයේ තියෙන තත්පර 60ක් ඇතුළත. ඒ නිසා කාලයේ ඒ සඳහා ගත වූ කාලය තත්පර 60ම තමයි. හරි. එතකොට මෙතනත් m එහෙමමයි යටේ සුරට ගියාම ස්ත්‍රීනේ එකේ බලය වෙනවා දිශාවෙන් ඊසාන දිශාවට 75යි 60යි නැවත වරක් අපිට 15 වරක් කපන්න පුළුවන් මේකට 15 වරක් 4යි මේකට 15 වරක් 5යි 4න් 5යි කියන්නේ 1යි 4න් 1යි 4න් 1 කියන්නේ 0.25නේ 1.25යි තත්පර මීටර. හැබැයි මේක ප්‍රවේගයේ දෛශිකයක්. විශාලත්වය වගේම දිශාව ලියන්න ඕනේ. අර විස්ථාපනයේ දිශාව ප්‍රවේගයටත් එනවා උත්තරේ ඊසාන දිශාවට. ඊසාන දිශාවට. එන උත්තරේ ළමයාගේ ප්‍රවේගය තත්පර මීටර 1.25යි ඊසාන දිශාවට. තත්පර මීටර 1.25යි ඊසාන දිශාවට. පැහැදිලි? ඔබ විසින් මෙම ගණනය කිරීම සඳහා සිදු කළ උපකල්පනයක් ලියනවා. අපි උපකල්පනය තමයි මොකද්ද? මේ මාර්ග සරල රේඛීයව තිබ්බයි කියන එක. හරිද? ඒ කියන්නේ මේ මාර්ග සරල රේඛීයව තිබෙන මොකද ඇත්තටම පාරවල් හරි කෙලින් නෑනේ. අපි උපකල්පනය කරනවා මේ මාර්ග සරල රේඛීයව තිබුණයි කියන එක. රයිට්? එතකොට අපි එහෙම ගන්න පුළුවන් එක උපකල්පනයක් නේද? උපකල්පනය ලියන. ඔබ විසින් මෙම ගණනය කිරීම සඳහා සිදු කළ උපකල්පනය. හරි. අදාළ මාර්ග සරල රේඛීයව පිහිටා ඇති බව එකක්. ඊට පස්සේ ළමයා ඒකාකාර වේගයෙන් ගමන් කළ බව තව එකක්. ප්‍රේමත් ගන්න පුළුවන්. හරි තව උපකල්පනයක් ගන්න පුළුවන්. ළමයා ඒ කියන්නේ එක වේගය වැඩි වෙන අඩු වෙන නෙමෙයි ළමයා ඒකාකාර
වේගයෙන් ගමන් කළ බව. කියන්නේ සෑම කාල ඒකකයක් තුළදීම සමාන දුර ප්‍රමාණයක් ගෙවා ගිය බව. ඒ කියන්නේ ඒකාකාර වේ කියන්නේ කාල ඒකකයක් තුළ ගෙවා යන දුර ප්‍රමාණයනේ. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කාල ඒකකයක් තුළ ගෙවා යන දුර ප්‍රමාණය. ඒතර සෑම කාල ඒකකයක් තුළදීම සමාන දුර ප්‍රමාණයක් ගෙවා ගියා. ඒකාකාර වේගයක් තියාගත්තා කියලා උපකල්පනය කරන්න පුළුවන්. හරි. මේවා තමයි උපකල්පන. හොඳයි. ඊළඟ නිශ්චලතාවයේ ඇති වාහනයක් චලනය වීමේදී කාලයත් සමග ප්‍රවේගය පිළිබඳ තොරතුරු වගුවක් දී ඇත. කාලයත් සමග ප්‍රවේගය පිළිබඳ තොරතුරු වගුවක් දී ඇත. නිශ්චලතාවයේ ඇති වාහනයක් අන්න එතන හරි වැදගත්. නිශ්චලතාවයේ ඇති වාහනයක් කියුවම ඒ කියන්නේ ආරම්භයේදී ප්‍රවේගයේ බිඳුවයි. ඒ නිශ්චලතාවෙන් පටන් ගන්න. චලනය වීමේදී ප්‍රවේගයේ බිඳුවෙන් පටන් අරන් ක්‍රමානුකූලව චලනය වෙනකොට ඒ ප්‍රවේගයේ වෙනස් වීම කාලයත් එක්ක මේ වගුවේ දැක්වෙනට අපිට පේනවා කාලයේ බිඳුවයි කියන්නේ වැඩේ පටන් ගන්නකොට ප්‍රවේගයත් බිඳුවයි. හරි නිශ්චලයි. කාලයේ තත්පර බිඳුව කියන්නේ වැඩේ පටන් ගන්නවා. හැම වෙලාවකම කාලයේ බිඳුව කියන්නේ ඒක අපි මේ වස්තුව දකිනකොට ඒ කියන්නේ ආරම්භයේ පටන් ගන්නකොට වස්තුවේ ප්‍රවේගයත් බිඳුවයි. හරි. වාහනේ ප්‍රවේගය බිඳුවයි. පළවෙනි තත්පරේ වෙනකොට ප්‍රවේගයේ තත්පර මිනිට 5යි. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුව ඉඳන් 5ට වැඩි වෙලා පළවෙනි තත්පරේ තුල. දෙවෙනි තත්පරේ 10යි. තුන්වෙනි තත්පරේ 15යි. හතරවෙනි තත්පරේ 20යි. එන්න හැම තත්පරෙම ප්‍රවේගය වැඩි විය. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ධන තොරණයයි. එනම් මේ ගිහිල්ලා තියෙන ධන තොරණය. එන්නේ මේ බිඳුවෙන් පටන් ගත්ත පළවෙනි තත්පරේ වල ප්‍රවේගය 5යි. දෙවෙනි තත්පරේ වල 10යි. තුන්වෙනි තත්පරේ වල 15යි. හතරවෙනි තත්පරේ වල 20යි. සෑම කාල ඒකකයකදීම ප්‍රවේගය එන්න වැඩි වෙලා ප්‍රවේගය එන්න වැඩි වෙලා ක්‍රමයෙන් වැඩි වෙන ප්‍රවේගයවත් ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවයේ තොරණයයි. එනම් මේ වාහනේ මේ අපි දැකලා තියෙන මේ තත්පර හතර තුන ගමන් කරලා තියෙන තොරණේ ධන තොරණේ. වාහනේ ප්‍රවේගයේ කාලය සමග වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරගත කරන්න වාහනේ චලිත ස්වභාවය හඳුන්වන්න මෙවැනි ආකාරයේ චලිතයක් සඳහා නිදසුන් දෙකක් ලියන්න බෝලයක් සිරස්ව ඉහළට විසිකිරීමේදී සිදුවන චලිතය විස්තර කරන්න. right. අපි එකින් එකට යමු. වාහනේ ප්‍රවේගයේ කාලයත් සමග වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරගත කරන්න. ඒතර ප්‍රස්ථාරගත කරන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අපිට අඳින්න තියෙනවා. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳිනකොට y අක්ෂයට ප්‍රවේගය. හරි. y අක්ෂයට ප්‍රවේගය. x අක්ෂයට කාලය. x අක්ෂයට කාලය. කියන තමයි ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ. y අක්ෂයට ප්‍රවේගය x අක්ෂයට කාලය. හරි. එතකොට මේකට ගන්නවා ප්‍රවේගය. m ශ්‍රේණිය. මේ පැත්තට ගන්නවා කාලය. තත්පර වලින්. එතකොට දැන් අපි බලන්න ඕනේ කාලයේ තියෙන තත්පර බිඳුව ඉඳන් තත්පර 4 දක්වා සමාන පරතරයෙන් බෙදා ගන්න. තත්පර බිඳුව, තත්පර 1, තත්පර 2, තත්පර 3, තත්පර 4. හරි. එතකොට ප්‍රවේග තියෙන්නේ 5 10 15 20. මෙතන ප්‍රවේග බිඳුව 5 10 15 20. ඒත් මොයි දුර කියලා. ඉතින් අපිට පුළුවන් දැන් හැබැයි හරියට මේවා දැන් මේ සමාන පරතරයෙන් ගන්නවා. මම දල වශයෙන් සමාන පරතරයන් ගත්තේ. ඔබ වහන්සේලා මේ දරුවෝ හදනවා මේ කොටු කඩදාසියක අපිට පුළුවන් නැත්තම් තනිරුල් කොලේ වුණත් දුර අඩිරුලකින් මැනලා සමාන පරතරයෙන් ගන්න ඕනේ. හරිද? එතකොට සමාන පරතරයෙන් ගත්තොත් තමයි මේක හරියන්නේ. එතකොට අපි දන්නවා තත්පර බිඳුවේදී ප්‍රවේගයේ බිඳුවයි. ඒ කියන්නේ මෙතන තත්පර කාලයේ තත්පර බිඳුවේ ප්‍රවේගයේ බිඳුවයි මෙතන. මෙතන ওই බිඳු දෙකක් දාන්න ඕනෙත් නැහැ. එක බිඳුව දැන් මූල ලක්ෂණේ මේක. හරි. ඊට තත්පර කාලයේ තත්පර එකේදී ප්‍රවේගය 5යි. කාලයේ තත්පර එකේදී ප්‍රවේගය 5යි.
අන්න ඔය වගේ තැනක්. තත්පර දෙකේදී ප්‍රවේගය 10යි. තත්පර 3ේදී ප්‍රවේගය 15යි. තත්පර 4ේදී ප්‍රවේගය 20යි. පොඩ්ඩක් මෙහෙට උනා කමක් නැහැ. දුර පාරතරයන් සමාන වෙන්න ගන්න. දැන් මේ ටික සරල රේඛාවකින් යා කරගන්න පුළුවන් නම් ඒ තමයි ප්‍රස්ථාරය. එතකොට අපි බලමු. තනි සරල රේඛාවෙන් යා වෙන්න ඕනේ. මේක මං හරියට මැල්ල නැති නිසා මට ඇවිල්ලා නැහැ. චුට්ටක් මෙහෙට වෙන්න ඕනේ නේද? හරි. මේ ලක්ෂිතා චුට්ටක් මෙහෙට වෙන්න ඕනේ. නමුත් ඔබ වහන්සේලා හරියට ඇන්දොත් මේක තනි සරල රේඛාවක යා වෙනවා. මේක දුර සමාන පරතරයෙන් මැනලා දින. ඒක තනි සරල රේඛාව යනවා. මගේ බොහෝ දුර ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ ලක්ෂ්‍ය විතර පොඩ්ඩක් පිටපැල්ලා තියෙනවා. ඒ මොකද මම හරියට මැනලා නෙවෙයි මේව ගත්තේ. ගත්තනම් තනි සරල රේඛාවක යා වෙනවා. එන්න එනම් මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකද්ද? බෑවුමක් තියෙන සරල රේඛාවක් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගයේ වැඩිවීම. ත්වරණය ධන ත්වරණය මේ. මේ ප්‍රස්ථාරයනේ දල වශයෙන් මෙහෙම. පැහැදිලි? ওই විදිහ තමයි ප්‍රස්ථාරය එන්නේ. හොඳයි. ඊළඟට වාහනේ චලිත ස්වභාවය හඳුන්වන්න. වාහනේ චලිත ස්වභාවය ධන ත්වරණයකි. හරියට අපිට උත්තර ලියන්න පුළුවන්. වාහනේ චලිත ස්වභාවය ඒකාකාර ත්වරණය වේ. ඒකාකාර ප්‍රවේගය නෙවෙයි ඒකාකාර ත්වරණය. ඇයි හැම වෙලාවෙම ප්‍රවේගයේ සමාන ප්‍රමාණවලින් වැඩිලා ප්‍රවේගයේ වැඩිවීම ත්වරණයේ සමාන ප්‍රමාණවලින් වැඩිලා ත්වරණය සමානයි. ඒකාකාර ත්වරණය වේ. හරි. ඒකාකාර ප්‍රවේගය නම් ප්‍රවේගය වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ එකම ගානේ. මේකේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගයේ වැඩිවීම ත්වරණය සෑම වෙලාවෙම පහ පහනේ වැඩි වෙලා තියෙන්නේ. හැම තත්පරයකම ප්‍රවේගය මුලින් 0යි 5යි 10යි 15යි 20යි. හැම තත්පරයකම ප්‍රවේගය වැඩි වෙලා සමාන ප්‍රමාණවලින්. ප්‍රවේගයේ වැඩිවීම ත්වරණය සමාන ප්‍රමාණවලින් වැඩි වෙලා නිසා ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණය වේ. පැහැදිලි? ඒකාකාර ත්වරණය වේ. හරි. ඊළඟට මෙවැනි ආකාරයේ චලිතය සඳහා නිදසුන් දෙකයි. ඒකාකාර ත්වරණයෙන් වැටෙන එක. ඉහළ සිට පහළට වැටෙන වස්තුවක් නේද? ගුරුත්වයේ යටතේ ඉහළ සිට පහළට වැටෙන ගුරුත්ව ත්වරණය. ඒකාකාර ත්වරණය ගුරුත්ව ත්වරණය. දැන් අපි ලියන්න පුළුවන් එකක් තමයි ඉහළ සිට පහළට වැටෙන වස්තුවක චලිතය ඒකාකාර ත්වරණයකි. තව එකක්. හරි. එකක් තමයි ඉහළ සිට පහළට වැටෙන වස්තුවක චලිතය ඒකාකාර ත්වරණය. තව තමයි අපි ගත්තොත් එහෙම වාහනයක ත්වරකය පෑගීම ත්වරකය කියන්නේ ඇක්සලරේටර් එක පෑගීම නිසා වාහනයේ චලිතය ඒතර ඒකාකාර ත්වරණයේ යන්න පුළුවන්. හරි. මෙවැනි ආකාරයේ චලිතය සහ නිසුම් දෙකක්. ඒතර ආයෙත් ඉහළ සිට පහළට වැටෙන එකක් ලියන්න ඕනේ නැහනේ. ඉහළ සිට පහළට වැටෙන වස්තුවක චලිතය ඒකාකාර ත්වරණයක්. ඊට අමතරව ඒකාකාර බලයක් යෙදීමෙන් ඒකාකාර බලයක් ඒකාකාර අසන්තුලිත බලයක් යෙදීමෙන්. ඇයි නිව්ටන් කියනවානේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා කරයි නම් වස්තුව බල දිශාවට ත්වරණය වේ කියලා. එසේ ක්‍රියාත්මක වන ත්වරණය වස්තුව මත ක්‍රියා කළ අසන්තුලිත බලයට අල්ලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ බලය වැඩි කළොත් ත්වරණය වැඩි වෙනවා, බලය අඩු කළොත් ත්වරණය. ඒතර අසන්තුලිත බලය ඒකාකාරව තියාගත්තොත් ත්වරණයත් ඒකාකාරයි. ඒතර අපි ලියන්න පුළුවන් ඒකාකාර අසන්තුලිත බලයක්
ක්‍රියාත්මක වන වස්තුවක් චලිත වන්නේ ඒකාකාර ත්වරණයකිනි. හරි, ඒ කියන්නේ අසන්තුලිත බලයක් තිබේ නම් බලයේ දිශාවට ත්වරණය වේ. ඒතකොට ඒ අසන්තුලිත බලය ඒකාකාර නම් හටගන්න ත්වරණයත් ඒකාකාරයි. එයා කියනවනේ එසේ හට ගන්නා වූ ත්වරණීය මැදේ වස්තු මත ක්‍රියා කළ අසන්තුලිත බලට අනුලෝමව සමානුපාතික වන අතර ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ස්කන්ධේ පැත්තට දැම්මොත් අසන්තුලිත බලට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ අසන්තුලිත බලය යම් ගුණයකින් වැඩි කරාම ත්වරණයත් ඒ ගුණෙන් වැඩි වෙනවා. සන්තුලිත බලය යම් ගුණයකින් අඩු කරාම ත්වරණයත් ඒ ගුණෙන්ම අඩු වෙනවා. ඒතර අසන්තුලිත බලය ඒකාකාර අසන්තුලිත බලයක් තියෙනවා නම් හට ගන්න ත්වරණයත් ඒකාකාරව පවතී. ඒක කිව්වේ ඒකාකාර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වන වස්තුව චලිත වන්නේ ඒකාකාර ත්වරණයකින්. ඒකාකාර ත්වරණය. හරි, ඉතින් එහෙම නැත්තම් මේක මතක් වුනේ නැත්තම් අපිට කියන්න පුළුවන් ගසකින් ගෙඩියක් බිමට වැටි. හරි, ඒතර ගුරුත්ව ත්වරණයෙන් ඒකාකාර ත්වරණය. එහෙම නැත්තම් ඉහළ සිට නිදහසේ අතහන ලද බෝලයක් පහළට වැටීම. ඒ තිරින් නිදහසේ ගුරුත්ව ත්වරණයෙන් එහෙම කියන්න පුළුවන්. දැන් මේ උදාහරණ දෙයක් නෑනේ මෙවැනි ආකාරي චලිතය සඳහා නිසුන් දෙකක්. ඒතර අපිට මේක මතක් වුනේ නැත්තම් මේ උඩින් ඉඳලා පහළට වැටෙන දෙකක්ම ලියන්න ඕන. හැබැයි ගසකින් ගිලිහුණු ගෙඩියක් පොළොවට පතිත වීම ඒකාකාර ත්වරණයෙන් වැටීම. ඉහළ සිට නිදහසේ අතහන ලද බෝලයක් පහළට වැටීම ඒකාකාර ත්වරණයෙන් වැටීම. ඒවා ලියන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මේ පොදුවේ උඩ සිට පහළට වැටීම අරගෙන තව එකක් මෙහෙම විදිහට ගත්තා. බෝලයක් සිරස්ව ඉහළට විසිකිරීමේදී සිදුවන චලිතය විස්තර කරන්න. බෝලයක් සිරස්ව පහළට වැටෙන්නේ ඒකාකාර ත්වරණයෙන් නම් බෝලයක් සිරස්ව ඉහළට විසික් කරාම මම කව ගුරුත්වජ මන්දණයෙන් යන්නේ. කියන්නේ සෑම කාලයකකටම ප්‍රවේගය අඩු වෙමින් යන්නේ. ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයේ මන්දනයයි ගුරුත්වජ මන්දනයෙන් යන්නේ. ඒකේ අගයක් 10 මිශ්‍ර 2යි කියලා අපි කිව්වා. එහෙනම් හැම තත්පරයකටම ප්‍රවේගය 10 බැගින් අඩු වෙමින් යන්නේ. එහෙනම් අපෙන් අහන්නේ බෝලයක් සිරස්ව ඉහළට විසිකිරීමේ සිදුවන චලිතය විස්තර කරන්න. ඒත් අපිට ලියන්න පුළුවන් බෝලයක් සිරස්ව ඉහළට විසිකිරීමේදී එය ඉහළට ගමන් කරන්නේ ගුරුත්වජ මන්දනේනි. ගුරුත්වජ මන්දනේනි. එනම් සෑම තත්පරයකදීම ගුරුත්ව මන්දනයේ 10 මිශ්‍ර 2යි. කියන්නේ හැම තත්පරයකම ප්‍රවේගය 10 ගානේ අඩු වෙනවා. එනම් සෑම තත්පරයකදීම ප්‍රවේගය 10යි ms ඍණ 1. මොකද ගුරුත්ව ත්වරණයගේ 10යි ms ඍණ 2යි. ඒ කියන්නේ හැම තත්පරයකටම ප්‍රවේගය 10 ms ඍණ 1 ගානේ අඩු වෙනවා. එනම් සෑම තත්පරයකදීම ප්‍රවේගය 10 ms ඍණ 1 බැගින් අඩු වේ. අවසානයේදී එම 10 අඩු වුණාට පස්සේ අවසානයේ එක්තරා අවස්ථා බිඳුව වෙනවනේ. අවසානයේදී ප්‍රවේගය ශූන්‍ය වූවාම, ශූන්‍ය කියන්නේ බිඳුව වුණාම, දැන් කීයෙන් යවුවත් හැම තත්පරෙම 10 අඩු වෙවි යනකොට එක්තරා අවස්ථාවක ප්‍රවේගය බිඳුව වෙනවා. බිඳුව නම් මෙතනින් එහාට උඩ යන්නේ නැහැ, වැටෙනවා. ප්‍රවේගය ශූන්‍ය වූවාම ඉහළ යෑම නතර වේ. එතනින් එහාට උඩ යන්නේ නැහැ. ඊට පස්සේ වැටෙනවා. ඉතින් වැටෙන එක කියන්න ඕනේ නැහැ. බෝලයක් සිරස්ව ඉහළට විසිකිරීමේදී ඉහළට ගමන් කරන්නේ ගුරුත්වජ මන්දනයයි. එනම් සෑම තත්පරයකදීම ප්‍රවේගය 10 ms ශ්‍රේණික බැවින් අඩු වෙමි. හැම තත්පරයකම ප්‍රවේගය කීයෙන් විසික් කරත් 100න් විසික් කරා කියලා පළවෙනි තත්පරයේදී 90යි, දෙවෙනි තත්පරයේ 80යි, තුන්වෙනි තත්පරයේදී 70යි, හතරවෙනි තත්පරයේදී 60යි. එහෙම ඊළඟ අන්තිමට ප්‍රවේගය බිඳුව වෙනවා. සෑම තත්පරයකම ප්‍රවේගය 10 බැගින් අඩු වේ. අවසානයේ ප්‍රවේගය ශූන්‍ය වුණාම එතනින් එහාට උඩ යන්නේ, ඊට පස්සේ වැටෙනවා. වැටෙන්නේ හැබැයි ගුරුත්ව ත්වරණය. වැටෙන එක ගැන අහන්න ඕනේ නැහැ. කියන්නේ ඉහළ යන ආකාරය විස්තර කරන්න. right. ඊළඟට කෙටි පිළිතුරු සපයන්න තියෙනවා. අපි එකින් එක ගමු. නිව්ටන්ගේ තුන්වන නියමය ලියන්නේ ඒ ආදර්ශනීය කළ හැකි නිදසුනක් සඳහන් කරා. නිදසුනක්. නිව්ටන්ගේ තුන්වන නියමය ලියන්න.
මොකක්ද නිව්ටන් තුන්වෙනි නියමය? සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමාන වන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. එතකොට මේක එයා ආදර්ශනය කළ හැකි නිදසුනක් සඳහන් කරනවා. නිදසුන ලියන්න විතරයි තියෙන්නේ. අපි ලියන්න පුළුවන් නිදසුන. ඔරු පැදීමේදී පිටුපසට හබල් ගෑම. ඔරු පැදීමේදී පිටුපසට හබල් ගෑම. එතකොට මොකද්ද ක්‍රියාව? ක්‍රියාව තමයි හබලෙන් ජලය පිටුපසට තල්ලු කිරීම. ප්‍රතික්‍රියාව තමයි ජලයෙන් හබල ඉස්සරහට තල්ලු කිරීම. ඒ ඉස්සරහට ජලයෙන් ඇති කරන බලයෙන් ඔරුව ඉස්සරහට යනවා. ක්‍රියාව තමයි ඒ ඔරු පදින්නා විසින් හබලෙන් ජලය පිටුපසට තල්ලු කිරීම ක්‍රියාව. ප්‍රතික්‍රියාව every action has a reaction. ප්‍රතික්‍රියාව එවිට ජලයෙන් හබල සහිත ඔරුව ඉස්සරහට තල්ලු කිරීම. right? හරි. තව එකක් ලියන්න පුළුවන් නම් රොකට්ටුවක් ඉහළට ගමන් කිරීම විශාල වායු ධාරාවක් පහළට තල්ලු කිරීම. ක්‍රියාව මොකක්ද? රොකට්ටුව විසින් විශාල වායු ධාරාව පහළට තල්ලු කරන ක්‍රියාව. ප්‍රතික්‍රියාවෙන් වායු ධාරාවෙන් රොකට්ටුව ඉහළට තල්ලු කරනවා. හරි. මේ විදිහව අපිට ලියන්න පුළුවන්. ඝර්ෂණය යන කෙටියෙන් පහදන්න. මොකද්ද ඝර්ෂණය කියන්නේ? පෘෂ්ඨයක් මත වස්තුවක් චලිත වන විට හෝ චලිතයට පෙළඹවීමක් ඇති අවස්ථාවේදී එම චලිතය නතර කිරීම සඳහා පෘෂ්ඨයෙන් චලිතයට විරුද්ධව ඇති කරන බලය ඝර්ෂණ බලය කියලා කෙටියෙන් කියන්න පුළුවන්. පෘෂ්ඨයක් මත වස්තුවක් චලිත වන විට හෝ විස්ථාපනය වෙන විට නැත්නම් චලිත වන විට හෝ චලිතයට නැඹුරුවක් ඇති අවස්ථාව නැත්නම් පෙළඹවීමක් නැඹුරුවක් ඇති අවස්ථාවේදී එම චලිතය ඇති අවස්ථාවේදී එම චලිතය නතර කිරීමට පෘෂ්ඨය මගින් අදාළ වස්තුව මත චලිත දිශාවට විරුද්ධව ඇති කරනු ලබන බලය ඝර්ෂණය නම් වේ. පෘෂ්ඨයක් මත වස්තුවක් චලිත වන විට හෝ චලිතයට නැඹුරුවක් ඇති අවස්ථාවේදී එම චලිතය නතර කිරීමට පෘෂ්ඨය මගින් අදාළ වස්තුව මත චලිත දිශාවට විරුද්ධව ඇති කරනු ලබන බලය ඝර්ෂණ බලය නම් වේ. බලයක ගූර්ණය කෙරෙහි බලපාන සාධක මොනවාදයි ලියන්න. බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක දෙකයි. එකක් තමයි යොදන බලයේ විශාලත්වය, අනික එක තමයි බලයේ උපයෝගී ලක්ෂ්‍යය සිට භ්‍රමණාක්ෂයට ඇති ලම්බ දුර. නම් පළවෙනි එක බලයේ විශාලත්වය, යොදන බලයේ විශාලත්වය. යොදන බලයේ විශාලත්වය. දෙක
බලයේ උපයෝගී ලක්ෂයේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බදුර එදිනදා ජීවිතයේදී දක්නට ලැබෙන බල යුග්ම ක්‍රියා කරන අවස්ථා දෙකක් සඳහන් කරා. බල යුග්ම ක්‍රියා කරන අවස්ථා හොඳේ. බල ගූර්ණ නෙවෙයි. බල ගූර්ණ විශේෂ අවස්ථා. බල යුග්ම ක්‍රියා කරන අවස්ථා දෙකක්. ඒතර අපිට කියන්න පුළුවන් කරාමයක් කරකැවීමේදී, ජල කරාමයක් කරකැවීමේදී. බල යුග්මයන් තියෙන්නේ නේද? ඊළඟ වාහනේ සුක්කානම කරකැවීම. ඊළඟට තව ලියන්න පුළුවන් බයිසිකලේ හැන්ඩලය කරකැවීමේදී. බලය දෙකයි අහන්නේ මම මෙතන ලියනවා. බයිසිකලයේ හැන්ඩලය කරකැවීමේදී. තව ස්කුරුපුනියනක් කරකැවීමේදී වගේ වෙයි. බලයුග්ම. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම පාලනය කරමින් සිදු කරන ක්‍රියාකාරකම් තුනක් ලියන්න. ගුරුත්ව කේන්ද්‍රයේ පාලනය කරමින් සිදු කරන ක්‍රියාකාරකම් තුනක්. පළවෙනි එක දණ්ඩක් සමතුලිත කිරීම. ඒකාකාර දණ්ඩක් සන්තුලනය කිරීම. ඊළඟට තව එකක් අපි අර කිව්වේ ඒකාකාර දණ්ඩ සර්කස් සංදර්ශනවලදී. සර්කස් සංදර්ශන වලදී. තව එකක් තමයි විවිධ නර්තන අංගවලදී. හරිද? ඊළඟට විවිධ ක්‍රීඩා ඉසව්වලදී අපිට සමහරක් වෙලාවට මේ ගුරුත්ව කේන්ද්‍රය පාලනය කරන්න ඕන වෙනවා. විවිධ ක්‍රීඩා ඉසව්වලදී. හරි. ඔවගේ. හරි. හොඳයි එහෙමනම්. ඔන්න අපි සම්පූර්ණයෙන්ම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට අපි පාඩමේ දැන් අපි දැක්ක අතර කොච්චර මේක සරල පාඩමක්ද හරියට අවබෝධ කරගත්තොත්. හුඟක් ළමයි මේ පාඩම අමාරුයි කියන පාඩම. නමුත් හරියට ඉගෙන ගත්තාම කරුණු ටික හරියට අවබෝධ කරගත්තාම ඒ ටික හොඳට මෙනෙහි කරාම සහ ඔබ ඒ ටික ගැන හිතුවම ඔබට මේ පාඩම අවබෝධ වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර ලියන එක එච්චර ගැටලුවක් නෙවෙයි. ඔන්න එහෙමනම් අපි 4 වන ශ්‍රේණියේ 6 වන මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියේ 6 වන විද්‍යාව පාඩම බලය හා චලිතය සම්බන්ධ භෞතික රාශි කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම කතා කරලා සාකච්ඡා කරලා ඉවර කරා. එhmenan 4 වන ශ්‍රේණියේ 7 වෙනි විද්‍යාව පාඩමත් එක්ක ඉදිරි දිනයක හමු වීමේ බලාපොරොත්තු ඇතිව මේ පාඩමෙන් සමුගන්නවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.